නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨි पूजनीय वंदनीय महासंघरत्न अवसराई तिम्मत सिलमेने वर प्रमुख श्रद्धा बुद्धि संपन्न कारुणिक भिन्नतनी මේ පින්වත් සියලු දෙනාම දැන් මේ සූදානම් වෙන්නේ සසර දුක්ඛින් නිවීම පිණිස ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සත්‍යයෙන් විලක් ශ්‍රවණය කරන්ට. ඒ නිසා හැම දිනම තමන්ගේ සිත් නොයෙක් කර්ම වල දුවන්නට නොදී ඉතාමත් වුණාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්ට පරිණාමය මතක් කරනවා. පින්වතුනි, අනන්ත සංසාරේ දිහා බලනකොට මේ සංසාරේ ගමනේ එනකොට ඕනතරම් මේ භවය තුල ලෝතුරා බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්න ඇති පහළ වුණා. සසර දුක්ඛින් නිවන සත්‍යධර්මයේ ඒ අමාමේ මොහොතේ වහන්සේ ලෝකී ප්‍රකාශ කළා. ඒ කාලවල අපිට ඕනතරම් මනසාත්ම භාවයන් ලබන්නට ලබාගෙන ඉඳී. ඒකේ එකම ශාසනයක්වත් අපි ආදරයෙන් ඇසුරු නොකළ නිසා ඒ සුගතයන් වහන්සේලාගේ වචනේ පිළිපැත්තේ නැති නිසා ඔබත් මාත් අද දවසේ මෙබඳු දුක්සහගත ප්‍රගතියකින් යුක්ත වෙලා ඉන්නවා. පින්වතුනි, මේ දීර්ඝ සංසාරේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ මුල් කෙලවරක් පෙන්නේ නැහැ. මුල් කෙලවරක් පනවන්න පුළුවන් කමකුත් නැහැ. අවිද්‍යාව නැමැති නීවරණයෙන් වෙහිලා තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳිලා බොහෝ කාලයක් මේ සත්‍යය සසර මේ අත දිව්ව සැරිසරුව දුවනවා සැරිසරනවා කියලා පෙන්වවටාලා. මේ සසර නිකම්ම දිව්ව නිකම්ම සැරිසරුව නෙවෙයි. ඒ දුවන සැරිසරන ජීවිතවල ආත්මවල අපට උරුමෝනේ නැහැ බාහිර භෞතික කිසිම දෙයක්. හැබැයි උරුම වෙලා තිබුණා ඒ ජීවිතවල දුක්සහගත බවක් නෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ මේ දීර්ඝ සංසාර ගමනේ යනකොට කෙනා තම තමන්ට ඇඟලේ කිරිකල්ල පිරුව ආගමීය මවමල දුකට අතපු කඳුළු එකතු කළා නම් මේ සිව් මහා සාගරේ ජලයට වැඩි කියලා පෙන්වනවා. දාඩිය මහන්සියෙන් හම්බ කළා තමන්ව පෝෂණය කළ පියාමල දුකට අතපු කඳුළු එකතු කළා නම් මේ සිව් මහා සමුද්‍රයේ ජලයට වඩා වැඩි කියලා පෙන්වනවා. ඒ වගේම තමන් බොහෝම ආදරෙන් තුරුළු කරගෙන උරතල් කරලා
හද පුදුව පුතා මල දුකට අඬ කඳුළු එකතු කළා නම් සතරනාසාග්‍රේ ජලයට වැඩි කියලා පෙන්වනවා. සහෝදරය සහෝදරී ඥාති හිතයිසිනුත් එහෙමයි. ඒ වගේ මේ දීර්ඝ සංසාර ගමනේදී අපි ලබපු මනුෂ්‍යාත්ම භාවයන්, දේවාත්ම භාවයන්, ආත්මාත්ම භාවයන් වලට වඩා ඉතාමත් වැඩි සතර අපාය ලබුපත්ති. එහෙදී තිරිසන් ආත්මවල අපි ඉපදුණු වෙලාවේදී මස් පිණිස මරණකොට ගෙල සිඳිනකොට ගලාගෙන ගිය රුධිරය එකතු කළා නම් ඒත් මේ සතර මහා සාගරේ ජලයට වැඩි කියලා පෙන්වනවා. ඒ විතර නෙමෙයි පින්වතුනි, අද අපිට නොපෙනුනාට නොතේරුණාට අතීත ආත්ම භාවයන් ඕන තරම් තියෙන්න ඇති. ඇස් දෙකම අන්ධ වෙලා ගල් මුල් වල පය හැපි හැපි වැටිලා කිසි කෙනෙකුගේ පිළිතක් පිළිසරණක් නැතුව ජීවිත අවසන් මිත්‍රවල ඕන තරම් තියෙන්න ඇති. ඒ වගේම හොරි කුෂ්ඨ දද හැදිලා මුළු ලෝකෙම පිළිකුල් කරන ආත්ම භාවයන් ඇතුළු ඉපදුණු වාරවල වන තරම් තියෙන්න ඇති. අත්පය හතරම නැති පිළික් වෙලා කිසි කෙනෙකුගේ පිළිතක් පිළිසරණක් නැතුව ජීවිතය අවසන් මිත්‍රවල වන තරම් තියෙන්න ඇති. ගස්ගල් පර්වත වලින් වැටලා හිත පොඩි ළමයන් ජීවිත උන තරම් තියෙන්නේ. ඒත් වගේ මෙහෙලන සාපිට පේන්නේ. බුදුරජාණන් වහන්සේ සසර ස්වභාවය පෙන්නලා සුගතු මගේ අමාමයන් වහන්සේ නැවත මෙහෙම වචනයක් ප්‍රකාශ කරනවා, දේශනා කරනවා. මහණෙනි, පටිච්ච සමුප්පාද ධර්මයේ දන්නා වූ සුතවත් ආර්ය ශ්‍රාවකයෙක් වෙන්න මේ ලෝකයේ මගේ වචන විශ්වාස කරන්නේ කියලා. අඳුරු කඳුළු මොහොත ජලයට වඩා වැඩි කිව්වහම සසර නිබඳු කෝරු කටුකු කියුණු දුක් වේදනා විඳලා තියෙනවා කියලා කිව්වට අපිට මුලින් නිසා අපි පිළිගන්නේ නැහැ. අපිට හිතෙන්නේ මේ ටිකක් බර කරලා පෙන්වන්න හදනවා, බය කරලා පෙන්වන්න හදනවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ කෙනෙක්ව යහපතට කන්ටවත් පුරුක් කියන කෙනෙක් නෙවෙයි. පින්වතුනි, අපි හැම කෙනෙක්ම සසර නිබඳු දුක් විඳලා තියෙන හින්දා සසර නිබඳු දුක් පවතින නිසා බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ. පින්වතුනි, ඉස්සෙල්ලා හැමෝටම දුරකථන විසඳි කරගන්න එක මටත් අපහසුව, අනිත් අයට බාධාවක්. මෙතන විතරක් නෙමෙයි, ඕනම තැනකට යද්දී ඔයගොල්ලෝ දුරකථන වගේ තියෙනවා, ඒක විසඳි කරලා අනිත් අයට බාධාවක් වෙන පරිසරය හදන්න. ඒකම පින. ඉතින් මෙබඳු සසර අපි හැම කෙනෙක්ම දුක් විඳලා තියෙනවා. ඒ දුක් සහගත සසර ධර්ම අපිට පිළිගන්නේ නැහැ. මේ අතීතයේ ගැන, අතීතයේ දුක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නමුත් පින්වතුන්ට ඒක නොපෙනෙන්නේ නම් ඒක පැත්තකින් තබන්න. අනාගතයේ තමන් කරා පැමිණෙන, එළඹෙන, විදිත් වෙන දුක් පවතින බොහෝ. ඒක තමන්ට නොපෙනෙන්නේ නම් විශ්වාස කළ නොහැකි නම් පැත්තකින් තබන්න. මේ ගත වෙන ජීවිතයට හිත යොමු කරන්න. උපන්න දවසේ ඉඳලා අද මේ වෙනකම් කායික මානසික මොන තරම් දුක දුන්නසක් තමයි විඳින්නට කියලා
ජීවිතයේ ජීවත් කරන්න මොනතරම් ධෛර්යයක් යොදනවද කියලා කැපකිරීමක් කරනවද කියලා පොඩ්ඩක් මෙහෙ කරලා බලන්න. ඊට පස්සේ තවත් යම්කට හිතන්න. මේ ජීවිතේ මොන විදිහකට හරි දුක් විඳගෙන වෙහෙස දරාගෙන උදේම නැගිටලා හවස වෙනකම් රස්සාවල් කළා අවුව වැස්ස පින්න මෙසේ මොටර අවසුලන් මුතුකා හම්බ කළා ගෙවල් දොරවල් හදාගෙන මේ අපි හොයන්නේ මොකද්ද මේ අපි කරන්නේ මොකද්ද කියලා විමසන්න. එහෙම සැබවින්ම විමසීමක් කළොත් පින්වත්නි ඔබට යමක් තේරෙයි. මේ මුළු ජීවිතේම කැප කළා මුළු ජීවිතේම වේදම් කළා අප හොයන්නේ එක දෙයක් බව මොකක්ද නිදුක් බව කියලා තේරෙයි. දුක ජීවිතෙන් අයින් කරන්න සැප සතුට දෙක ළඟා කරගන්නටයි මේ ඔක්කොම කරන්නේ. ඒකයි මගේ බුදුරජාණන් වහන්සේ මේ අවුරුදු 2000කට ඉස්සෙල්ලා මේ කාරණාව පැහැදිලි කළා. සබ්බ ධම්මානං වික්ඛවේ වේදනා සංසරණෝ. මේ ලෝකයේ තුල තියෙන සියලුම ධර්මතා වේදනාව අනුව ගිහිල්ලා වේදනාව සරණ ගිය ධර්මතා තියෙනවා. හැම කෙනෙක්ම කරන්නේ වේදනාව කියන මෙන්න මේ ධර්මතාව නිසා. දුක් වේදනාව තමන්ගෙන් බැහැර කරන්නට සැප වේදනාව තමන් තුළ උපදවා ගන්නට. මුළු ජීවිතේම අපි හැම කෙනෙක්ම වියදම් කළා කටයුතු කරන්නේ දුක අයින් කළා සැප ළඟා කරගන්න. නමුත් අවස්නාව කියන්නේ මුළු ලෝකයකටම අවසාන මොහොත වෙනකොට නොලැබෙන්නේ ඒ ටිකමයි. දුක ජීවිතයෙන් අයින් කරගන්න විශේෂණ ලෝකයා තමන් අයින් කරගන්න හදන දුක පිළිබඳ දැනුමක් නැහැ. ඒ දුක ඇති වෙන සැබෑ හේතුව හඳුනන්නේ නැහැ. සැප ළඟා කරගන්න උත්සාහවත් වෙන ලෝකයා තමන් බලාපොරොත්තු වෙන නිදුක් බව වූ දුක නැතිකම වූ සැප හඳුනන්නේ නැහැ. සැප ලැබෙන නියම මාවත දන්නේ නැහැ. දුක ඇති වෙන හැටි තත්ත්වයේ නොදන්න සැප ලැබෙන හැටි තත්ත්වයේ නොදන්න ලෝකයා දුක නැති කරන්න මොන හරි දෙයක් කරනවා සැප ලබන්න මොන හරි දෙයක් කරනවා. මොන හරි දෙයක් කළා දුක නිවෙනවා නම් මොන හරි දෙයක් කළා සැප ලැබෙනවා නම් ලෝකෙ තුල බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ. ලෝකෙ තුල මොනම දෙයක්වත් කළා දුක නිවෙන නිසා මොනම දෙයක්වත් කළා සැප නොලැබෙන නිසා බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. පින්වතුන්ට මතක් කරනවා එක දෙයක්. ගතානුගතික දිවෙන සමාජ රටාවට අනුදුවන් නැතුව විවේක බුද්ධියෙන් නතර වෙලා ජීවිතයේ පැත්තට හැරිලා බලන්න කියලා. ඕගොල්ලෝ ආපහු ජීවිතය දිහා හැරිලා බලන්න. ඕගොල්ලෝ වගේම අපි වගේම මේ ලෝකයේ ඉපදිලා මේ විදිහටම දුවදරුවෝ හදලා ගෙවල් දොරවල් හදලා සිතකඩන් අඩකන ජීවත් වෙච්ච මිනිස්සු ඉතියේ. එයින් අවුරුදු 100කින් එහා ඉන්න කෙනෙක් තමන් දන්න සත්‍යයේ වටපිටාවේ හොයාගන්න පහසුද කියලා බලන්න. එදා අවුරුදු 100කින් එහා හිටපු අය අද මේ ඉන්න ඔබත් මාත් වගේ මේ ලෝකයේ ඇත්තම වෙලා මේ දේවල් ඇත්තම වෙලා ඒවා මගේම වෙලා ඒව තුළින් සැපසනසිල්ල හොයාගන්න බාහිර ලෝකයේම ගොඩනගමින් ලෝකයේම තනමින් කටයුතු කළාය.
නමුත් ජීවිතයේ සුවපත් නොවීම ජීවිතය අවසන් වුණා නම් අපි තව දුරටත් එපන්දු ලෝකයා කළ දේම කරමුද එන්නටන් ඊට වඩා වැඩි යමක් සොයමුද කියන කාරණාව තමන්ගේ විමසන්ට කියන එක මතක් කරනවා. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ පින්වතුනි ඔබට මතක් තියෙන මේ ප්‍රශ්න ටිකට පිළිතුරු සපයන්නමයි. මේ දුකමයි ඔබට අපිට තියෙන මේ දුකමයි බුදුරජාණන් වහන්සේගේ පරිශ්‍රණයට ඉලක්ක වුණේ. ඒ දුකට ප්‍රතිකර්ම කරන ක්‍රමයක්මයි හෙව්වේ. ඒබඳු දුක පිළිබඳව ගැඹුරින් ගවේෂණය කළ දුක පිළිබඳව මනමින් අවබෝධ කළ දුක ඇතිවෙන හේතුව මනමින් අවබෝධ කළ ශාස්ත්‍රඥ වහන්සේ නම බුදුරජාණන් වහන්සේ. ඒබඳු බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෙකු වුණාට ඔගොල්ලෝ අහලා බලන්න ඔයගොල්ලන්ගෙන් ඒ ශාස්ත්‍රඥ වහන්සේ අවබෝධ කළ ගවේෂණය කළ ධර්මයේ මොනතරම් දුරට අපි අවබෝධ කරගෙන ගවේෂණය කළා ජීවිතයේ පැත්තට ඉඳගෙන තියනවාද කියලා. එහෙම විමසීමක් කළොත් Tamanට ලැබෙන්නේ වචනෙන් ශාස්ත්‍රඥ වහන්සේ අසුර කළා මිසක ඒ ක්‍රමවේදය ඇතුළු නොකළ හිස් අපේ ජීවිතය. ඒ නිසා මම මෙතන ඉඳලා පෙන්වන්න හදන ධර්ම ටික ගොඩාක් ගැඹුරුයි. මම කියන්නේ සරලයි කියලා. ගැඹුරුණත් මම මේක කියනවා මේ මගේ චරිතය හැටි. ඔයගොල්ලන්ට ලස්සන කතාවක් වගේ සමහර විට සුන්දර නැති වෙයි. නමුත් මේ ධර්මයේ තේරුම තමයි කවදාම හරි දවසක සසර දුක නිවෙන්නේ. පින්වතුනි යම් දරුවෙකුට ගණනක් හදන්න බැරි නම් පුතේ ගණන් අමාරුයි. එහෙනම් පුතේ චිත්‍ර අඳින්න කියලා කිව්වොත් මේ ළඟ කවදාවත් ගණනක් හදන්නේ නැහැ. නමුත් ඒ දරුවට හොඳින් කියලා ආදරෙන් කියලා ගණන හදන්න දුන්නොත් ඒක වෙනනම් සැකකරලා කිව්වොත් ඒක වෙනනම් ගහලා ගන්නලා හරි කිව්වොත් මොන විදියට හරි නැවත ඒ කාර්යතාව විදෙවු කවදාම හදවත මේ දරුවා ගණන් හදන්න පුළුවන් වෙයි. ඕගොල්ලන්ට බන්න බෑ ගැඹුරුයි කියලා සරල දෙයකට කැමති ඕගොල්ලන්ට මතක් පුළුවන් ලස්සන කතාවක් කියලා යන්න. නමුත් ඔයගොල්ලෝ කවදාවත් සසර ඒතර කරගෙන මේ සත්‍යධර්මයට හුරු වෙන්නේ නැහැ. මේ යථාර්ථය අවබෝධ කරන ගැඹුරු අර්ථවලට හුරු වෙන්නේ නැහැ. ඒ නිසා ඕගොල්ලෝ පිළිගත්තත් මේ තියෙන අර්ථය මම මේ විදිහට මතක් කරනවා. කාලයක් යනකොට සමහරට මේ වචනවල බරාදුයි. කාලයක් මේ වගේ කරුණු එක්ක යෙදුනහම මේ ධර්මය අවබෝධයෙන් කරගන්න පුළුවන් වෙයි. මුලින්ම මතක් කළේ මම පෙන්වන්න හදන දේශනා සරල නැහැ. කෙල්ලගෙන වැනෙන සිතකට මේක මොහොමුර ග්‍රහණය කරන්න බෑ. ඔයගලට දුක හොඳයි නම් දුක මනාපයි නම් මොන දුකද? එකම දරුවා තමන්ගේ ඇස් ඉදිරි පිට වාහනයකට හැප්පිලා චප්ප වෙලා නැරිලා දුක් වෙනවලද කැමතිද මේ සතර ඉතුරු ලැබෙනවා. මේ බණ වුණාම මහත් අවශ්‍ය නැහැ. ඉතින් මේ දුක එපා නම් ඒ දුක අප්‍රියයි නම් ඒ දුකෙන් මිදෙන්න අවශ්‍ය නම් චෛතසික වීර්යයක් ඇති කරගත යුතුයි. මේ ස්වාමීන් වහන්සේ කියන්නේ මොකක්ද? මම නොසෙල් වෙන මනසකින් මේ වචනේ ඒ ඔස්සේ ගිහලා මම මේක කොහොම හරි තේරුම් කරගන්න බලමු මේ අනුතුරු මෙච්චර කියලා මොකක්ද කියන්න හදන්නේ කියලා. කියන අදහස මේක ශ්‍රවණය කරන්න කියලා මතක් කරනවා. මට ඕනේ තව මොන හරි වචනයක් කියන්නේ නෙවෙයි. තවත් එක ධර්ම දේශනාවක් නෙවෙයි. තවත් එක සම්ප්‍රදායක් නෙවෙයි. ඕගොල්ලන්ගේ ජීවිතයේ සැබෑවටම දුක ගෙවෙන යම ඕගොල්ලන්ට පෙන්වන්න ඕනකම තියෙනවා. ඒ හින්දා මේ කාරණාව හොඳට අහලා තේරුම් ගත්තොත් ඔබලා මනුස්ස ජීවිතේ ඔබට හිස් වෙන්නේ නැති වෙයි. පින්වතුනි, ඒ බුදුරජාණන් වහන්සේට ඔබට මතක් කරන්න පුළුවන් ඉහළම ගෞරවයත් ඒකයි.
ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අවබෝධ කරගෙන හොඳයි. අපි බලමු මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ දුක පිළිබඳ වූ ගැඹුරු අධ්‍යයනය මොකක්ද? දුක පිළිබඳ තථාගතයන් වහන්සේ කළ පරිශ්‍රණය මොකක්ද? තථාගතයන් වහන්සේට කොහොමද දුක හම්බුනේ, දුක දැක්කේ, අවබෝධ කළේ? දුකේ ඇතිවීම දැක්කේ, හම්බුනේ, අවබෝධ කළේ කොහොමද කියන කාරණාව බලමු. එතකොට අපිට ඒ කාරණාව තේරුම් කරගන්න පුළුවන්. මම මුලින් මාතෘකා කළේ බුදුරජාණන් වහන්සේලාට ආවේනික වෙච්ච සාමුක්ඛංශන දේශනා කියලා දේශනාවක් තියෙනවා. තමන් වහන්සේලා අනුසස් කොට සලකන්නා වූ ඒ දේශනාවට තමයි චතුරාර්ය සත්‍ය දේශනාව කියලා කියන්නේ. ඒ කාරණාව පැහැදිලි කරන්න තමයි බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වුණේ. ඒ ටිකයි මම මාතෘකා කළේ දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමී පටිපදාය ඥානං. කෙනෙක් දුක ගැන නුවණක් තියෙනම්, දුක ඇති වෙන හේතුව ගැන නුවණක් තියෙනම්, දුක නැති තැන නුවණක් තියෙනම්, නැති කරන මඟ ගැන නුවණක් තියෙනම්, මෙන්න මේ ධර්මතා හතර පිළිබඳ අවබෝධයක් තියෙනම් මෙන්න මේකටයි නිවැරදි දැක්ම කියලා කියන්නේ. දුක නැති කරන ප්‍රතිපදාව ඉක්මතුනා වෙන්නේ. එයා ගන්නවා දුක ගෙවා ගන්න. එයා යතින්නේ නැහැ අනිත් අයගෙන් දුකින් මුදවලා දෙන්න. එයා ඇඟිල්ල දික් කරන්නේ උඹ නිසායි මට දුක ආවේ කියලා. එයා චෝදනා කරන්නේ ලෝකෙට මාව දුකට පත් කළේ උඹලයි කියලා. එයා පරප්‍රත්‍ය රහිතයි. අනිත් අයගේ පිහිට උපකාරයෙන් යැපෙන කෙනෙක් නෙවෙයි වෙනවා. තමන් සන්තකවම ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් වෙනවා. ඒ දැක්මෙච්චර පිටුයි. බලමු මේක අපි කොහොමද කියලා. ඒ කාරණාව පැහැදිලි කරන් ඉස්සර වෙලා මම ඔයගලන්ට පොඩි උපමාවක් කියනවා. උපමාව ඇතුලේ චතුරාර්ය සත්‍ය කියන්නේ ධර්මතාවයක් වෙනවා. ඉස්සෙල්ලා මේ උපමාව හොඳට බලන්න. මේ උපමාවට හොඳ නුවණින් හිත තබන්න. මම එක්ක මේ පරිශ්‍රණය කළොත් ඔයගලන්ට පාඩුවක් වෙන්නේ. මම හැමදාම මතක් කරන එක දෙයක් කියනවා. මොකද්ද? මම කියන්නේ ලෝකෙට හිතන් උගන්වනවා. මේ ඔයගලන්ට හිතන් උගන්වන එක අපන් කරන්නේ. අපි පොඩි පරිශ්‍රණයක් කරමු. අපේ ගෙදර තියෙනවා විශාල ටීවී එකක්. උපමාවක් නේ. මේ ටීවී කියන චිත්‍රපටයක්. මේ චිත්‍රපටිය අපි බලනවා දැන්. මේ චිත්‍රපටිය බලන ඉන්නකොට අනේ මේ චිත්‍රපටිය ඇතුලේ කතාව තියෙන්නේ පොඩි ළමයෙක්ගේ කතාවක්. හරි මොකක්ද කියන්නේ? අනේ මේ ළමයා කෙනෙක්ව සැහැසු පුද්ගලයෙක් මරනවා. බලන්න ඒ මරණ ළමයා කෙරේ ඔයගොල්ලන්ට දුක නැද්ද කියලා. ඊට පස්සේ මේ චිත්‍රපටිය ඇතුලේ විද්‍යමානයි අතපය වළංගු නැති වයසක අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් පොල් කට්ටක් අරගෙන හිඟා කනවා. හිඟා කකා ඇවිදිනේ මිනිස්සුන්ව තල්ලු කරනවා. ඔයගොල්ලෝ දුකේ නැද්ද කියලා බලන්න. අහිංසක දරුවෙක්ව එක මොහොතක් සැහැසිකම ගියකින් කඩුවකින් කොටලා මරනවා. ඔයගොල්ලන්ට තරහ වෙන්නේ නැද්ද කියලා බලන්න මේ පුද්ගලයා කෙරෙහි. දැන් අපි බලන චිත්‍රපටිය ඇතුලේ තියෙන. හොඳට මේ කතාවත් එක්ක එන්නේ. දැන් හොඳට බලන්න මේ චිත්‍රපටියේ ඇතුලේ
චිත්‍රපටිය ඇතුලේ ඉන්න මිනිස්සු මැරෙනකොට ඕගොල්ලන්ට දුක එනවා. ඒ වයසක අය ගැන දුක එනවා. ඒ චිත්‍රපටි කතාව ඇතුලේ ඉන්න මිනිස්සු ලෙඩ වෙනකොට ඕගොල්ලන්ට දුක එනවා. ඒ මිනිස්සුගේ බඩු මුට්ටු විනාශ වෙනකොට ගිනි ගන්නකොට අපරාධ කියලා ඕගොල්ලන්ට හිතෙනවා. එතකොට දැන් ඒ චිත්‍රපටියේ ඉන්න මිනිස්සු ලෙඩ වෙන, මහලු වෙන, මැරෙන ගාන ඕගොල්ලන්ට දුක ඇවිල්ලා. එතකොට ඕගොල්ලන්ට දැන් දුකයි. මිනිස්සු ලෙඩ වෙච්ච, මහලු වෙච්ච, මැරිච්ච දුක ඕගොල්ලන්ට තියෙනවා. දුකට හේතුව මොකක්ද? දුකට හේතුව මොකක්ද? මිනිස්සු ලෙඩ වෙච්ච එක, මිනිස්සු මැරිච්ච එක, මිනිස්සු මහලු වෙච්ච එක ඒගොල්ලෝ දකින්නේ දුකට හේතුව. ඕගොල්ලන්ට දුක නොඉන්න නම් මොකද වෙන්නේ? අර චිත්‍රපටිය ඇතුලේ වුණත් මිනිස්සු ලෙඩ නොවුණා නම්, මිනිස්සු නොමලා නම්, මහලු අය හම්බ නොවුණා නම්, ඔය වගේ රූප හම්බ නොවුණා නම් ඕගොල්ලන්ට දුක එන්නේ නැහැ. ඔය චිත්‍රපටියත් ඇතුලේ මිනිස්සු ඇත්ත වෙලා දුක් විඳින මානසික මට්ටමටයි පින්වතුනි මේ උපමාව කියන්නේ ලෝකෙ කියලා කියන්නේ. ඒ ලෝකේ ඒ චිත්‍රපටියේ උපමාව වගේ උපමෙය කියලා කියන්නේ හොඳට බලන්න ඕගොල්ලන්ට මේ ඇහෙන් බලලා මේ ඉන්න මිනිස්සු සත්වය අතර ඇහෙන් බලන රූප වල ලෙඩ වෙන මිනිස්සු හම්බ වෙනවා, මහලු වෙන මිනිස්සු හම්බ වෙනවා, මැරෙන මිනිස්සු හම්බ වෙනවා. හම්බ වෙන ගාන ඕගොල්ලන්ට දුක එනවා. දරුවා මරුණාම දුක එනවා. ඕගොල්ලෝ දරුවා කියලා හිතාගෙන ඉන්න රූපය ටීවී එකේ හරි ඒ හැඩේ කපනවා කොටනවා දැක්කොත් දරුවා මරන දුක ඕගොල්ලන්ට එනවාමයි. ඕගොල්ලෝ තමන් දරුවා කියලා හිතාගෙන ඉන්න, ස්වාමියා කියලා හිතාගෙන, පිරිස කියලා ඉන්න, අම්මා කියලා හිතාගෙන ඉන්න හැඩේ කියන රූප සටහනක් ටීවී එක දිවේ දිස්සෙලා ඒක කපනවා කොටනවා කියලා දැක්කොත් පපුව ගැහෙන, පපුව රිදෙන දුක වේගයේ උපදින්නේ නැති වෙයිද? උපදිනවා. හොඳට මම මේ කරන පරිශ්‍රණය කරන්න. එතකොට ඒ ටීවී එකේ ඇතුලේ රූප කැඩිලා බිඳිලා විනාශ වුණාම දුක එනවා කියලා දකින්න මට්ටම තමයි මේ ඇහැට පෙනෙන රූප ඇතුලේ මේ රූප ඇත්ත වෙලා මේ රූප කැඩෙන බිඳනකොට දුක එන අපි කියමුකෝ තමන්ගේ දරුවා මරුණොත් තමන්ට දුකයි, අම්මා තාත්තා මරුණොත් තමන්ට දුකයි. දුකට හේතුව මොකක්ද? අම්මා මරුණ එක, තාත්තා මරුණ එක, දුව පුතා මරුණ එකයි මගේ දුකට හේතුව. මට දුක නැති වෙන්නේ කොහොමද? අම්මා මැරෙන්නේ නැත්තම්, තාත්තා මැරෙන්නේ නැත්තම්, දරුවා මැරෙන්නේ නැත්තම් මගේ දුක මට දුක එන්නේ නැහැ. ඉතින් මම මුළු ජීවිතේම යොදනවා දරුවා නොමැරි තියාගන්න. මොකද මගේ දුකෙන් බේරෙන්න. ඔබ දරුවව රකින්නේ ඇයි? උදේ යන්න එපා, උතන වලක් තියෙනවා, උතන විස තියෙනවා, උතන ගින්දර තියෙනවා කියා ඒ රූප ටික රකින්නේ ඇයි? දරුවා මරුණොත්, අම්මා මරුණොත් තමන්ට දුක එන නිසා.
ඔබ දුකට හේතුව දකින්න පුළුවන් නිසා. දරුවා මලහම අම්මා මලහම මල එකයි දුකට හේතුව කියලා. අම්මා ලෙඩ නොවුනොත් තාත්තා ලෙඩ නොවුනොත් දරුවා ලෙඩ නොවුනොත් නොමලු දුක නැහැ. ඒ නිසා ඒ අය මැරෙන්නේ ලෙඩ වෙන්නේ නැතුව තියාගන්න උත්සාහවත් වෙන්නේ ඔබ දන්න දුක් නැති කිරීමේ ප්‍රතිපදාව උප නිසා. ඔන්නෝයේ මානසික මට්ටමට තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධී අඥානං කියලා. ඔය මට්ටමට කිව්වේ එයා දුක දන්නේ නැහැ. දුක ඇති වෙන හේතුව දන්නේ නැහැ. දුක නැති වීම දන්නේ නැති කරනවා මඟ දන්නේ නැහැ. ඒ කියන්නේ අද අපේ පැවැත්ම නේද මම කිව්වේ. හරි. දැන් අපි මෙන්න මේ පරිශ්‍රණය කරමු. ටීවී එක දාලා ගෙදර ටීවී එක ඇතුලේ චිත්‍රපටියක් බලමින් අඬන පුද්ගලයෙක් ඉන්නේ දැන්. ඒක ලෝකයේ ඇත්තම වෙනවා. එයාට චිත්‍රපටි කතාවක් නැහැ. ඒකේ ඇතුලේ ඉන්න මිනිස්සු ඇත්තම වෙලා ඒ චිත්‍රපටි ඇතුලේ ඉන්න මිනිස්සු ලෙඩවීම මහලු වීම මැරීම නිසා දුක් විඳ කඳුළු පෙර චිත්‍රපටියක් බලනවා ඒක ඇත්ත වෙනවා. ඒක තමයි ලෝකේ. ඒ බඳු කෙනෙක් දිහා පැත්තක ඉඳන් බැලුවොත් අන්න ඒ බලන කෙනාට කොහොමද පෙනෙන්නේ? පැත්තක ඉඳන් බැලුවොත් එයාට පෙනෙයි ටීවී එකේ තිරය ස්ක්‍රීන් එක වීඩියෝ රූපපටිත වෙන ස්ක්‍රීන් එක වීඩියෝ වලින් ඇදලා තියෙනවා. වීඩියෝට ඇතුල් පැත්තේ වයර් කැලිටි කන්ඩෙන්සර් ට්‍රාන්සිස්ටර් රෙසිස්ටන්ස් කියෝලෝගේ කැලිටි එකක් තියෙනවා. අහසෙන් ගලාගෙන එන තරංග ධාරාවකුත් තියෙනවා. ඔය ටික උදව් කරගෙන වීදුරුව මත දිස් වෙන්නේ සත්ත්ව පුද්ගල නොවන රූපසටහන් මාත්‍රයක් විතරයි. ඒක පිළිගන්නව නේද? පිළිගන්නවා. ඒ බඳු රූපයක් ඇසිරි පිටට එනකොට ඒ රූපය කෙනෙක් පුද්ගලයෙක් කියන අදහස ඇති කරගෙන අදහස නිසා දුක් විඳින කෙනෙක් අපිට පේනවා. ඒක අයිති නෑ චිත්‍රපටිය බලන කෙනාට චිත්‍රපටිය බලමින් අඬන කෙනාට මේ දුක්ඛ ඥානං කතාව අයිති නෑ. දුක්ඛ ඥානං කියන්නේ චිත්‍රපටිය ඇතුලේ දුක් විඳින්මින් ඉන්න කෙනා දිහා පැත්තක ඉඳන් බලන කෙනෙකුට පෙනෙන දෙයටයි දුක්ඛ ඥානං කියන්නේ. දුක ඇතුලේ කෙනාට කවදාවත් දුක්ඛ ඥානං එන්නේ නෑ. දැන් අර චිත්‍රපටිය ඇතුලේ ස්ක්‍රීන් එක ඇතුලේ මිනිස්සු පෙනෙන මට්ටම තමයි දුක කියලා කිව්වේ. ඒ මිනිස්සු ලෙඩ වෙන මහල් වෙන මැරෙන එක තමයි එයාගේ දුකට හේතුව. ඒ මිනිස්සු ලෙඩ නොවි මහලු නොවි තිබුණොත් තමයි දුක නැති වෙන්නේ. එයාගේ දුක් නැතිවීමේ දර්ශනය. ඒ නිසා මිනිස්සු ටික ඒ අය ඒ රූප ටික හොඳට ජීවත් කරේම තමයි දුක නැති කරන ප්‍රතිපදාව එයාගේ දර්ශනය. ඕක තමයි මෝඩකම අවිද්‍යාව ඇතුලේ ලෝකී තුල කරගන්න. ඉබඳු තැනක අපි නිකම්ම කෙටියෙන් කිව්වොත් චිත්‍රපටියක් දිහා බලමින් ජරා මරණ දුක් විඳින්මින් ඉන්න කෙනෙක් දිහා බැලුවාම එයාට කියන්නේ එයා ජරා මරණ දුක හඳුනන්නේ. දුක ඇතිවෙච්ච හේතුව දන්නේ නැහැ. දුක නැති තැන දන්නේ නැහැ. නැති කරන ප්‍රතිපදාව දන්නේ නැහැ. එබඳු කෙනා දිහා වෙනම පැත්තක ඉඳලා පරිේශනයක් කළොත් හම්බ වෙනවා එක කාරණාවක්. මොකක්ද? ටීවී එක මත දිස් වෙන තිරේ
තිරේ දිස්සින රූපේ ඇත්ත ඇති හැටිය නොදන්නාකම නිසා ඒ රූපේ කෙනෙක් පුද්ගලයෙක් කියන අදහස ඇති කරගෙන ඒ අදහස නිසා කෙනෙක් ලෙඩ වුණා, මහලු වුණා, මරුණා කියලා දුක් විඳින මානසික මට්ටමක් වෙන්නේ. හොඳට බලන්න ටීවී එකේ තිරේ මත ලෙඩවීම හෝ මහලු බව හෝ මරණය හෝ අප්‍රිය පුද්ගලය හෝ ප්‍රිය පුද්ගලය හෝ විදියට තිරේ ඇතුලේ නෑ රූප ටිකක් විතරමයිනේ. ඒ රූප ඇස් ඉදිරි පිටට එන ගානේ රූප එක්ක හිතෙන් නෙමෙයිද කතා කරලා තියෙන්නේ කියන එක බලන්න. මේ මහලු වෙලා නේද, මේ ලෙඩ වෙලා නේද, මේ ළමයව මෙහෙම මරුවා නේද, අර මිනිහා නේද මරුයි කියලා දුක ඇති වෙන විදිහට හිතලා හිතන දේ චිත්‍රවලට ගැට ගහලා දුක නිර්මාණය කරගත්තේ හැටි පෙනේ. එතකොට දුක්ඛේ ඥානං කියන්නේ එයාට තේරෙනවා චිත්‍රපටි බලන මිනිහා දුකේ අඬන හේතුව හම්බ වෙනවා එයාට. ඒ හේතුවත් එක්ක දුක හම්බ වෙනවා එයාට. කොහොමද? සත්ත්ව පුද්ගල නොවන රූපයක් ඇස් ඉදිරි පිටට එද්දී ඒ රූපය අරඹය සත්ත්ව පුද්ගල හැඟීමක් මනස තුළ උපදවාගෙන මනස තුළ උපන්න හැඟීම මේ ටීවී එකේ රූපෙ මත තැබුවාම එයාගේ කෙලෙසේ පතිත වෙච්ච ඒ රූපයයි එයාට දුක ගෙනත් දෙන්නේ. එයාට තේරෙනවා මෙයාට දුක ආවේ ටීවී එකේ රූප ටිකෙන් දුක ආවේ ජරා මරණ දුකක් මෙයා විඳිනවා. දුකට හේතු ටික ආර්ය ශ්‍රාවකයා දකින්නේ කොහොමද? ඒ රූප ඇත්ත කරගෙන තමන්ගේ මනස තුළ ඇතිවෙච්ච පුද්ගල භාවයයි කියන එක දකිනවා. දුක්ඛ සමුදය ඥාන, දුක ඇතිවෙච්ච නුවණ යාට තේරෙනවා. හැබැයි ඕක ආයිති අර ටීවී එක ඇත්ත කරගෙන අඬන කෙනාට නෙමෙයි ඒක දිහා පැත්තකින් බලන කෙනාට මේ දුක්ඛ ඥාන කියන්නේ. ඊට පස්සේ මේ ඉදිරියෙන් තියෙන රූපේ ඇත්ත දැකලා තමන්ගේ මනස තුළ ඒ රූප ඇත්ත කරන පුද්ගල භාවය ගෙවා ගත්තොත්, නූපදවා ගත්තොත් ඒ පුද්ගල භාවයේ රූප පැත්තට තබලා රූප දිහා බල දුකාණ්ඩන එක නැති වෙනව නේද? අපිට හොඳට තේරෙනවා ওই ස්ක්‍රීන් එකේ තියෙන රූපයට ඔයා හොඳට හිත තිබ්බොත් ඒ රූපය ඇත්ත වෙන්නේ නැහැ නේ. ඇත්ත වෙලා දුක් විඳින්න වෙන්නේ නැහැ නේ. ටීවී එකේ ස්ක්‍රීන් එක මත පතිත වෙන රූපය අසීඤ්ඤ පුද්ගලයෙක් කියලා බලන තා ඒ රූපය ඇත්ත වෙලා යාට දුක එනවා කියලා අපිට තේරෙනවා. දුක තේරෙනවා. දුකට හේතුව අසීඤ්ඤ පුද්ගලයෙක් කියලා බලන හේතුවයි කියන එකත් තේරෙනවා. රූපේ පුද්ගලයෙක් කියලා අසීඤ්ඤ පුද්ගලයෙක් කියලා රූපෙ දිහා බැලුවේ නැත්තම් පුද්ගල භාවයෙන් එන දුක නැහැ කියලා තේරෙනවා. ඒ නිසා ටීවී එකේ තියෙන රූපේ හොඳට නුවණින් හිත තැබුවොත් ඒක ඇත්ත කරන පුද්ගල භාවයේ හිතේ ඉඳින්නේ නැහැ නේද කියන එකත් තේරෙනව නේද? එතකොට ඔය කතාව දුක් විඳින පුද්ගලයාගේ ඒ දුක ගැන නුවණක් කෙනෙකුට තියෙනවා. ඒ දුක ඇතිවෙච්ච හැටි ගැන නුවණක් තියෙනවා. ඒ දුක නැති කරන හැටි නුවණක් තියෙනවා. නැති කරන මඟ ගැන නුවණක් තියෙනකොට එයා ඒ දුකට අයිති නැහැ. එයාට ඒ දුක ඇත්ත කරන්නේ නැහැ. ඒ උපමාව වගේ ටීවී එකේ ඇස් ඉදිරි පිටට ආපු
රූපය පිළිගන්නවා නේද ඕගොල්ලෝ සත්‍යයේ පුද්ගලික ආත්මයක් නොවන අනාත්ම රූප බව ටීවී එක ඇතුලේ චිත්‍රපටය ඇතුලේ තිබුණේ රූප පුද්ගලිකයේ සත්‍යයේ නොවන හැඩසටහන් මාත්‍රයක් වර්ණ සටහන් මාත්‍රයක් චිත්‍ර මාත්‍රයක් විතරයි කියන එක පිළිගන්නවා නේද? පිළිගන්නවා. ඒ විදිහටමයි කිසිදු දශමයක්වත් වෙනසක් නැහැ. ඔබගේ මේ ඇස් ඉදිරියට එන රූපයයි ටීවී එකේ ඔබට පෙනෙන රූපයයි සමානයි. ඒත වර්ණ සටහනක් චිත්‍රයක් මේක වර්ණ සටහනක් චිත්‍රයක්. ටීවී එකේ වෙච්ච කතාවම මේ වෙලා තියෙන්නේ මේ රූපේ දකින්නකොටම මේ පුද්ගලයෝ මේ සත්වයෝ මේ මගේ දරුවා මේ මගේ අම්මා තාත්තා කියන හැඟීම ඔබට එනවා. ඒ ඔබ තුල ඇති සත්ව පුද්ගල හැඟීමෙන් ඔබ මේ රූපෙ දිහා බලද්දී ටීවී එක ඇතුලේ ඔබට මිනිස්සු පෙනෙනවා වගේ දැන් ඔබට මේ රූප ආයතන ඇතුලේ මිනිස්සු හම්බ වෙනවා. ඒ ටීවී එක ඇතුලේ මිනිස්සු ලෙඩවීම මහලු වීම නිසා දුක වෙනවා වගේ ඔබට මේ නිසා දුක වෙනවා. අද ඔබ මේ දරුවා දිහා බලලා දුක් විඳිනකොට දරුවා මරණ දුකට විලාප දෙනකොට අම්මා මල දුකට විලාප දීලා අඬනකොට තාත්තා මල දුකට විලාප දීලා අඬනකොට අර ටීවී එකේ මිනිස්සු චිත්‍රපටිය ඇත්ත වෙලා අඬමින් ඉන්නවා වගේ මේ දුක ඇත්තම ඇත්ත වෙලා අඬ ඉන්නකොට ඒ අපි දිහා පැත්තක ඉඳලා බලන බුදුහාමුදුරුවෝ දැක්කේ දුක්ඛේ ඥානං කියලා දැක්කේ කොහොමද? අන්නර ටීවී එකේ මිනිහා අඬන විදියටමයි. කනබුන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නියද ධම්මස්නහර කුණු කොටස් ටිකක් මත පිහිටි අර ටීවී එකේ ස්ක්‍රීන් එකේ වගේ සත්ත්ව පුද්ගල නොවන වර්ණ සටහනක් ඇස් ඉදිරිපිටට එද්දී ඒ රූපයේ කෙනෙක් පුද්ගලයේ මගේ දරුවා කියන අදහසක් ඇති කරගෙන ඒ අදහස රූප මතට තබලා දුක නිර්මාණය කරගෙන දුක් විඳින හැටි දැක්කා. බුදුරජාණන් වහන්සේට දැක්කා මගේ දුක ගැන බුදුරජාණන් වහන්සේට නුවණක් ආවා. ඔබට දුක්ඛේ ඥාන ඔබේ දුක ඇතුලේ හම්බ වෙන්නේ නැහැ. හොඳට මතක තබා ගන්න මම කියන්නේ. ටීවී එක බලන කෙනාට ටීවී එක බලන සිද්ධිය ඇතුලේ යාට දුක තේරෙන්නේ නැහැ. තේරෙනකොට යා වෙනවා. මම ඇස් ඉදිරියට ආපු රූපෙ දිහා බැලලා මගේ අම්මා මැරිලා නේද කියලා මම අඬා හිටියොත් හරියට ටීවී එකේ දිස්වෙන රූපයක් දිහා බලලා අනේ අර ළමයා මැරුණා නේද කියලා දුක් වෙන කෙනෙක් වගේ මම දැන් අම්මා මැරුණා නේද කියලා ඇහෙන් මිනිහ දිහා බලාගෙන අඬනවා මම. මට දැන් ඒක ඇත්ත වෙලා ඇත්තටම අම්මා මැරිලා වගේ. ඒ හින්දා මම අඬනවා. මම දැන් දුක ඇතුලේ ඉන්නේ. මේ මට්ටමට මට දුක පේන්නේ නැහැ. මම දුක ඇතුලේ. යමක් ඇතුලේ ඉන්න ගේ ඇතුලේ ඉන්න ඕගලන්ට ගේ පේන්නේ නැහැ. දැන් මම මවමල දුක ඇතුලේ ඉන්නේ. අම්මා මැරිලා මම අඬනවා. දැන් දුක්ඛේ ඥානං කියන්නේ මම විඳින දුක ගැන ඔබට නුවණ. ඔබ පැත්තකින් දැන් බලුවොත් මම අඬන තියා මගේ දුක ගැන ඔබට නුවණක් ඇති වුණොත් ඇති කරගත්තොත් ඔබ මගේ දුක ඔබේ පරිශ්‍රණයට ලක් කරොත් මගේ ඇස් ඉදිරි පිටට ආවේ මොකක්ද? පාන් කෝපි මුංගට වගේ ආහාර ප්‍රත්‍යයෙන් හැදුණු කෙස්ලොම් නියද ධම්මස්නහරයට ඇතමිලුන් යුක්ත කුණු කොටස් ටිකක් මත පිහිටි වර්ණ සටහනක් පෙනේ. ඒ වර්ණ සටහන මගේ අම්මා මැරුණා නේද කියන අදහසක් ඇති කරගෙන මම ඒ අදහස මේ අනාත්ම රූප මත තබලා දුක් විඳින මාව පෙනේ ඕගලන්ට. එතකොට ඕගලන්ට තේරෙයි මම මවමල දුක විඳිනවා. දුකට හේතුව
අර රූපය ඇත්ත නොදන්නාකම නිසා ඒ රූපය අම්මා මගේ අම්මා මලා නේද කියන සිතේ තියෙන ගතිය රූපෙ නැඹුරු වෙච්ච කම නේද මෙයාට මේ දුක ගෙනල්ලා දීලා තියෙන්නේ. දුකට හේතුව කෙලෙස් තණ්හාව නේද කියලා උගලන්ට තේරෙයි. ඉතින් ඔය රූපය මගේ අම්මා මරුණා නේද කියන අදහසක් උපද්දවගෙන රූපෙ පැත්තට නොතෙකුවා නම් ඔයා ඔය දුක විඳින්නේ නැහැ නේද කියලා නෝනක් ඔබට උත්තරයක් එන්නේ. ඔය රූපේ කායගත සතිය නිතරම වැඩුවා නම් රූපය අම්මා කියන හැඟීමක් තිබුණා නම් ඒක ගෙවෙයි. අලුතෙන් හැඟීම මොකදේ මේක තමයි ඔය දුකින් මිදෙන්න කරන මඟ කියන එකක් තේරෙන්නේ. හැබැයි ඒ ටික තේරෙනකොට ඔබ මගේ අඬන මානසික මට්ටමින් මිදිලා. අඬන මගේ මානසික මට්ටමයි පැත්තකින් ඔබ අවබෝධ කරගත්තේ. එහෙම නැතුව අම්මා මැරිච්ච දුක ජීවිතේ වෙලා ඒක ඇත්ත වෙලා ඒ ඇතුලේ මේක දුක මේ දුක ඇතිවෙච්ච හේතු කියලා හොයන්නට බැහැ. හේතු හම්බ වෙන්නේ නැහැ ඔබට. මම කියන එක තේරෙනවා තමයි. මම කියන්නේ ගැඹුරුයි. නමුත් මේක අපි හැම කෙනෙක්ම සිටිය යුතු විමර්ශනයකට යුතුයි. හොඳට ගන්නයි. නැවත චිත්‍රපටිය හෝ ටීවී එක ඇතුලේ රූප ඇත්ත වෙලා ඒ මිනිස්සු ලෙඩ වෙච්ච, මහලු වෙච්ච, මැරිච්ච දුක් අපිට විඳින්න පුළුවන්ද බැයිද? පුළුවන්ද බැයිද? පුළුවන්. ඒක තමයි දුක්ඛ සත්‍යය. හොඳට නුවණින් විමර්ශනය කරන්න. අපි විඳින දුක ටීවී එකේ තියෙන රූපය ඇතුලේ තිබිලා ආවද? නැහැ. එහෙනම් මේ දුක ඒ රූප ටිකෙන් අපිට දුක ආවා නම් ආපු හේතුව මොකක් වෙයිද? ඒ රූප අරබය පුද්ගල භාවයෙන් සත්ව භාවයෙන් අපේ මනසින් ඒ පැත්තට නැඹුරු වෙච්ච ඒ රූප ඇත්ත වෙච්ච වැරද්ද නේද මේ දෝෂේ? ඒ රූප ඇත්ත වෙච්ච වැරද්දට නේද අපි මේ දුක් විඳින්නේ? රූප ඇත්ත වෙච්ච වැරද්දට තියෙන දඬුවම වන්දිය තමයි දුක. ඒ රූප ඇත්ත කරලා පෙන්වන කෙලෙසය ඇති උනේ කොහොමද? රූපය ඇත්ත නොදකින නිසා. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තණ්හාව දුකට හේතුවයි කියලා බලන්න. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛං අප්පියෙහි සංපයෝගෝ දුක්ඛෝ පියෙහි විපයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡා නලපිතම්ප සංකිට්ඨන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා දෘෂ්ටික පෙන්නලා දුකට හේතුව පෙන්නලා තියනොත් රූප කැඩිච්ච හින්දා, රූප විදිච්ච හින්දා, නැත්නම් සත්‍ය නිසා, ගන්ධ නිසා කියලා පෙන්නලා තියෙන්නේ. ඔය දුක් ඔක්කොම පෙන්නලා බලන්න හේතුව හැටියට කෙලෙසියක් නෙමෙයිද පෙන්නලා තියෙන්නේ කියලා. ස්කන්ධ ටිකක දුක පෙන්නලා දුකට හේතුව පෙන්නලා තියෙන්නේ කෙලෙසියක් නෙමෙයිද කියලා බලන්න. තණ්හාව කියලා. ඒ වගේ ටීවී එක ඇතුළේ තියෙන රූපයයි ඔබට දුක. ස්කන්ධයක් වෙන්නන්න වෙන්නේ. ඔය දුක ඇති කරපු හේතුව මොකද්ද? ඒ රූපය අරබය මනසේ තියෙන ආත්ම සංඥාව එක්ක බැඳුණු තණ්හාව. පුද්ගල භාවයක් එක්ක බැඳුණු තණ්හාව සිටේ තියෙන ගතිය. රූපං අත්තතෝ සම්පස්සති. රූපය ආත්ම වශයෙන් දකින්නා වූ මේ උපාදානය. මේ කෙලෙස්යයි දුක ඇති කරපු හේතුව. මේ හේතුව මේ කෙලෙස්ය. මේ කෙලෙස්ය නැති වුණොත් දුක නැති වෙනවා කියලා, තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා කියලා පෙන්නලා තියෙනවා මිසක දුක නැති වෙන රූප රැක්ක යුතුයි කියලා පෙන්නලා තියෙන්නේ. ඔබම ගෙදර ගිහිල්ලා ටීවී එක දාගෙන මං කියපු උපමාවෙන් චතුරාර්ය සත්‍ය කලකලා බලන්න. සිහිය නුවණ නැතුව චිත්‍රපටයට හිත තබන්න. ඔබ දන්නේ නැහැ ඔබ බලන්නේ චිත්‍රපටයක්. ඔබ කතාව.
ඔබ ඇත්ත කරගෙන බලනකොට ඒකේ දර්ශන රාමුව ඇත්තම වෙලා තියෙන හැටි බලන්න. එතකොට දුකේ නැහැටි බලන්න. ඒ දර්ශන රාමුව ඇත්ත නොවන විදිහට පුද්ගල භාවයේ ඒ දර්ශන මත නොයෙදෙන විදිහට හිත තබලා බලන්න. ඔබට තේරෙයි මේ රූපයේ මත අසිහියෙන් බලන ගානේ දුක නිර්මාණය වෙන හැටි. රූපයේ ඇත්ත ඇති හැටියට සිහිය තියෙන ගානේ දුක නිරුද්ධ වෙන හැටි ඔබට තේරෙයි. මේ දුක ඇති කරපු හේතුව තණ්හාව. ඒ තණ්හාව ගැන ඔබට මේට වඩා වැඩි අවධානයක් අවබෝධයක් තිබිය යුතුයි. සාකෝ පනිසා තණ්හා කත්ත උපජ්ජමානා උපජ්ජති කත්ත නිවිසමානා නිවිසති. ඒ තණ්හාව කොහෙද උපදින්නේ කොහෙද පවතින්නේ? චක්ඛුං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. රූප ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. රූප මේ වගේ ආයතන 6 ආධ්‍යාත්මික ආයතන 6යි බාහිර ආයතන 6යි විඥාන 6යි ස්පර්ශය වේදනාය සංඥාය චේතනාය තණ්හාය විතක්කය විචාරය කියලා 6 ගුණවල 10ක් 60ක් කියනවා. අපිට තණ්හාව උපදින්න පවතින. ඒ ඇත්තට ඕනේ කෙටි කරලා ගත්තා. ඇහැයි රූපයයි දෙක තණ්හාව උපදින්න පවතින හේතු. කනයි ශබ්දයයි දෙක තණ්හාව උපදින්න පවතින හේතු. නාසයයි ගන්ධයයි දිවයි රසයි කයයි පොට්ටබ්බයයි දෙක තණ්හාව උපදින්න පවතින හේතු. ඔන්න ඔය ටික තේරුම් ගත්තොත් ඔයගලන්ට මේ දුක අවසන් කරන්න. මේ උපායක් මේ කාරණාව තේරුම් ගත්ත කෙනාට ඒකාන්තයෙන් දුක අවසන් කළ හැකියි. ක්‍රමේ නැතිකම තියෙන්නේ. ක්‍රමේ හොයාගත්තොත් එයාට වීර්යන පුළුවන් එයාට කියලා තේරෙනවා. මේ තණ්හාව ඉපදින පැවතින හැටි තේරුම් ගත්තොත් ඔබට දුක උපදින නැති වෙන හැටි තේරෙනවා. දුක ඇති වෙන්නේ තණ්හාව නිසානේ. තණ්හාව නැතිව දුක නැති වෙනවනේ. තණ්හාව උපදින්නේ පවතින්නේ කොහොමද කියලා තේරුම් ගන්න. උපමාවක් කළොත් මම වියලි දර කැලි දෙකක් අරගෙන එකට ඇතිල්ලුවොත් බොහෝ වෙලාවක් ඒ වියලි දර කැලි දෙක එකට ඇතිල්ලීම නිසා ගින්න උපදින්න පුළුවන් නේද? පුළුවන් ලැබුණේ නැහැ නැති වෙන්නේ. හොඳයි. ගින්න උපන්නොත් ගින්න කියන්නේ දර කැලි දෙකද? දර කැලි දෙක කියන්නේ ගින්නද? නෑ. දර කැලි දෙක නිසා ගින්නක් හටගත්තොත් දර කැලි දෙක නිසා හටගත්ත ගින්න ඒ දර කැලි දෙකම ඇතුළු කරගෙන පවතිනවනේ. දර යම්තාක් ඇද්ද ඒ තාක් මේ ගින්න නිවෙනවද? ගින්න නිවෙන්නේ නෑ. දර යම්තාක් ඇද්ද ඒ තාක් මේ ගින්න විද්‍යමානයි. ගින්න දැල් වෙනවා නම් සාක්ෂියක් තියෙනවා මොකද්ද? දරතාවම තියෙනවා කියන එකට. නේ? දර කැලි දෙක නිසා හටගත්ත ගින්න ඒ දර කැලි දෙකම උපාදාන කරගෙන පවතී. යම් වෙලාවක දර කැලි දෙක නිසා හටගත්ත ගිනි දැල්ල දර කැල්ල උපාදාන කර නොගත්තොත් ආපහු ගින්නට පවතින්න පුළුවන්ද? පවතිනවද? ඔබ හිතන්න ඇහැ එක දර කැලක් කියලා. ඔබගේ ඇස් ඉදිරියට එන ටීවී එකේ තියෙන රූපේ හෝ මේ ඇස් ඉදිරියට එන මේ රූපේ එක දර කැලක්. මේ දර කැලි දෙක නිසා මගේ දරුවා කියන අදහසක් කැමැත්තක් තණ්හාවක් තියෙනම්
මේ දර කැලි දෙක දකිනකොට තමන්ගේ හිතේ ඇතිවෙච්ච තණ්හාව කියන නිමිත්ත දකින්න ඉගෙන ගන්න වගේ දරුවා කියන අදහස. ඔබට තණ්හාව වේද දරුවා කියන අදහස. ගින්දර දර කැලි දෙක නෙමෙයි කියලා ඕගොල්ලෝනේ කියන්නේ. දර කැලි දෙක කියන්නේ ගින්න නෙමෙයි කියලා පිළිගන්නව නේද? දර කැල්ල ගින්දරද? ගින්දර දර කැල්ලද? එහෙනම් මේ ඇහැයි රූපයයි දෙක නිසා අපි කියමු මනුෂ්‍යයා කියන අදහසක් ඔබට ඇති වුණා. මේ මනුෂ්‍යයා කියන අදහස මේ ඇහැයි රූපයයි නැමැති දර කැලි දෙක නිසාම හටගත්ත ගිනි දැල්ල වගේ. මනුෂ්‍යයා කියන අදහස. ඒ ගින්න උපද්දපු දර කැලලම බදාගත්තොත් ගින්න නිවෙන්නේ නැහැ වගේ. ඇහැ රූපය දකිනකොට එකට ගැටීම නිසා මනුෂ්‍යයා කියලා අදහසක් උපන්නොත් ඇහැ රූපය දෙක දකින්න දර කැලල වගේ දර කැලල වගේ මනුෂ්‍යයා කියන අදහස මනෝ විඥානය අදහස දැනගන්න බව ඒක දකින්න දර කැලල දෙක නිසා හටගත්ත ගින්නවා දර කැලල දෙක නිසා හටගත්ත ගින්න ඒ දර කැලලම අල්ලගත්තොත් ගින්න නිවෙන්නේ නැහැ වගේ ඇහැ රූපය දෙක නිසා ඔබට මනුෂ්‍යයා කියන අදහස ඇති වෙනකොට ඒ අදහස ඔබ නැවතත් ඇහැ රූපෙටම ලැබුවොත් මනුෂ්‍යයා කියන මේ අදහස ඔබ තුළ නිවෙන්නේ නැහැ. ඔබට මනුෂ්‍යයා කියන අදහස යම්තාක් පවතීද ඒකත් ඔබට ඊට අයිති ඇහැ රූපෙදී යම්තාක් ඇහැ රූප තීද ඒකත් ඔබලම මනුෂ්‍ය වෙන්නේ. මම කතා කරන්නේ ඒ වගේ ඔබට දැන් මගේ දරුවා කියලා හිතන්න පුළුවන් යම්තාක් සෙනෙහස කැටිවිච්ච ආදරය දැදීම සෙනෙහස කැටිවිච්ච ඔය නිමිත්තටයි තණ්හාව කියලා කියන්නේ. ඔය නිමිත්ත ඇතිුනේ යම් දවසක ඇහැ රූපයක් දෙක නිසා ඇස් ඉදිරි පිටට ආපු රූපය යම් රූපයක් ඇහි ගැටුණොත් යම් ඇහැ රූපයක ගැටුණොත් යම් ඇහැ රූපයක ගැටීම යම් රූපයක ඇහැට ගැටීම නිසා ඔබට මේ මගේ දරුවා මේ විදිහයි මෙයාගේ නම මෙහෙමයි කියලා යම්තාක් විස්තර ටිකක් ඇති වුණා නම් දර කැලේ දෙක නිසා ගින්නක් හටගත්තා. හැබැයි ඔබ හිතන දේ ආපහු ඒ හිතන්න උදව් වෙච්ච රූපෙටම පදිනවා නම් ඔබට දැන් පෙනෙන්නේ ඒ රූපය දරුවා වගේ. මේ දරු සෙනෙහස දරුවින් නිවෙන්නේ නෑ ඔබට. ඇහැ රූප දෙක නිසාමයි මේ දරුගින්න දරු සෙනෙහස ඇති වෙන්නේ ඔබට. ඇති වෙච්ච ඔබේ අදහස ඇහැ රූපය දෙක ඇසුරු කරගෙන පවතිනවා. සාකෝ පනේසා තණ්හා එත්ත උපජ්ජමාන උපජ්ජති එත්ත නිවිසමනානි විසති. මේ තණ්හාව ඇහැ රූපය දෙක නිසා උපදින්නේ. ඇහැ රූපය ඇසුරු කරගෙනමයි පවතින්නේ. දැන් මේ වෙලා තියෙන්නේ මොකද්ද කියලා බලන්න. ටීවී එකේ තියෙන රූපය එක දර කැලලක් වගේ නම් ඇහැ එක දර කැලලක් වගේ නම් මේ දෙන්න ඇහැට ඒ ටීවී එකේ තියෙන රූපේ ගැටෙනකොට රූපය ඇහැට ගැටෙනකොට මගේ දරුවාගේ රූපේ නේද කියන අදහසක් මගේ දරුවා නේද කියන අදහසක් ඔබට උපදී. දර කැලල දෙක නිසා ගින්න ඇති වුණා වගේ. ඒ ඇතිවෙච්ච ගින්න දර කැලේ දෙකම අපව ඇසුරු කළොත් වගේ ඇහැ රූපය නිසා මගේ දරුවා නේද කියන ඇතිවෙච්ච අදහස ඔබ ආපහු ඒ අදහස ඇති වෙන්න හේතු වෙච්ච රූප පැත්තට දැරුවහම
ඔබට පෙනේ ඒ රූපේ දරුවා වගේ ඇහැට ඒ නිමිත්ත දැන්දාම දරුවව ඇහෙන් බලන්න පුළුවන් වගේ පේන්නේ ඔබට. ඒක ඔබට ඒ රූප කැඩෙන විදිහ ගන්න ඔබේ හැටි දුක ඔබ නිර්මාණය කරගත්තේ දුකට හේතුව මේ තණ්හාව. ඒ තණ්හාව මේ ආයතන ටිකෙන් ඉපදිලා ආයතන ටිකම බදාගෙන පවතින නිසා මේ දුක් ධර්මතාවය ඉපදිලා තියෙන්නේ. යම් වෙලාවක ගින්න දර කැල දෙක නිසා හටගත්ත ගින්න නැවත දර කැල දෙකේ අනුග්‍රහය ලබන්න නොදුන්නොත් ගින්න පවතින්නේ නැහැ වගේ. මේ රූපේ දකින්නකොට මිනිසයා කියන අදහසක් ඔබට ඇති වුණා නම් ඔබ ආපහු මේ අදහස ඇති වෙච්ච කැලි දෙකට තබන්න නැති වුණොත් මේ අදහසට පවතින්නේ නැහැ. අදහස නිරුද්ධ වෙනවා. දුක නිර්මාණය වෙන්නේ මේ ඇහත් රූපය දෙක නිසා දරුවා කියන අදහස සෙනෙහස උපදී උපන්න අදහස ඔබ හොඳට බැලුවොත් නාම රූප පත්‍ය විඥාන ඇහත් රූපය දෙක පෙනෙන තැනක තියෙන නාම රූප දෙක ඒ නිසා දරුවා කියන අදහසක් ඇති වෙනවා. හැබැයි මේ විඥාණයට නැවත නාම රූප දෙක ඇසුරු වෙන්න නොදුන්නොත් මේ ජීවිත පවතින්නේ නැහැ. ඔබ මෙතන නාම රූප දෙක හොඳට පිළිසිඳ දැක්කොත් මෙබඳු නාම රූප දෙකක් නිසා දරුවා කියන අදහස ඇති වෙනවා. ආපහු අදහස පවතින්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ ටීවී එකේ තියෙන රූපේ දකිනකොට ඔබට දරුවා කියන අදහසක් ඇති වෙයි. දරුවා කියන අදහසින් ටීවී එක රූප පැත්තට නැඹුරු වුණොත් ඒ රූපය තුකට දුක ගෙනත් දුකට හේතු දුක ආදන හේතු ආධ්‍යාත්මික පැත්තේ තිබුණු හින්දා. ඉතින් ඒ ටීවී එකේ තියෙන රූපේ දකින්නකොට ඔබට දරුවා කියන අදහස ඇති වෙයි. ඔබ ආපහු ඒ අදහස ටීවී එකේ රූප පැත්තට නොතබු තණ්හාව පිහිටිය වෙනවා. කර්මයේ සකස් නොවන වෙනවා. විඥානය නොපිහිටිය වෙනවා. දුක නිර්මාණය නොවන වෙනවා. ඒ සඳහා ඔබට කරන්න වැඩ පිළිවෙලකුත් හම්බ වෙනවා. එහෙනම් මොකක්ද? විඥානය නොපිහිටන නම් මේ දුක පිළිසිඳ දතේ කියන්නේ. මම මෙච්චරලා කියපු දේ කැටි කළා ගත්තොත් ඇසිඩ් පිටට එන්නේ කනබුන ආහාරයෙන් හැදුණු කුණු කොටස් දෙකකින් යුක්ත ටීවී එකක බඳු අනාත්ම රූපයක්. හොඳට මතක තබන්න මම කැටි කළා කියන්නේ. සත්ත්ව පුද්ගල නොවන අනාත්ම රූපයක්. ඔය රූපය දකින්නකොටම අම්මා කියන දරුවා කියන අදහස තමා තුළ උපදිනවා. මේ රූපය ඇත්ත නොදකින්නකොට කනබුන ආහාරයෙන් ගන්න කුණු කොටස් ටිකකින් යුක්ත රූපයක් තමයි ඇස් පිටට එන්නේ. රූපේ ඇත්ත නොදකින්නකොට ඇත්ත නොපෙන්නනකොට පුද්ගලික සත්‍යයේ කෙනෙක් දරුවා කියන අදහස් තමා තුළ උපදිනවා. උපන්න අදහස උපදවන්න හේතු වෙච්ච රූප පැත්තටම නැඹුරු කළාම උපාදාන වශයෙන් මේ රූපේ ගත්තාම ගියාම ඒ රූපය දැන් ඔබට කුණු කොටස් ටිකක් කෙස්ලුම් නිදක් පේන්නේ. මේ අදහස වල දරුවා කියලා පේන්නේ. දරුවා කියලා ඔබ දැක්කේ ආහාරයෙන් හැදුණු කුණු කොටස් ටිකක් තියෙන සතරම හදාතු රූපයයි. ඔය රූපේ ප්‍රත්‍යයෙන් හැදුණු නිසා කැඩෙනවා, බිඳෙනවා, වෙනස් වෙනවා. නමුත් මගේ ඇහැ පතිත වෙලා තියෙන දරුවා නිසා කැඩෙන බිඳෙන දවසට දරුවා මොළ දුකයි මට එන්නේ. දුකට හේතුව මේ රූපේ ඇත්ත නොදන්නා කම නිසා
දරුවා කියන තෙනෙහස කැටිවිච්ච නිමිත්ත මාතුල ඉපදුණු එකක් උපදවාගෙන එතනින් නතර නොවි ඒ නිමිත්ත නැවත මේ රූප පැත්තට ගැට ගහලා පවත්වපු එක තමයි මේ දුක තිබෙන්නේ. ඉතින් මේ රූපේ ඉමමේව කායං යථාටිතං යථාපනෝදිත මේ කය යම්සේ පවතිද යම්සේ පිහිටා පවතිද එසේ ඇත්ත ඇති හැටි බලලා මේ රූපේ ආරම්භය දරුවා කියන නිමිත්ත උපදවා ගන්නේ නැත්තම් උපන් නිමිත්ත මේ රූපෙට නොතබයි නම් මේ රූපේ මත දරුවා කියලා පෙනෙන්නේ නැහැ. පෙනෙන දර්ශනය ටික ටික දිය වෙනවා. එතකොට හේතුන්ගෙන් හැදුණු රූපයේ විපරිණාම වුණාට දරුවාමල දුක මට එන්නේ නැහැ. ඒ නිසා ඒ කාරණා එයා දුක ඇතිවෙච්ච දුක දන්න නිසා දරුවා අම්මා තාත්තා දුව පුතා මැරිලා විඳින්න වෙන දුකක් ලෝකේ තියෙනවා කියලා දකින නිසා දුක ඇතිවෙච්ච හේතුව රූපේ ඇත්ත නොදන්නා කම නිසා ඇතිවෙන කෙලෙස් ආපහු රූපමත් පිහිටි කමයි කියලා දකින නිසා නිරෝධය දකින නිසා මොකද්ද රූපේ ඇත්ත දැකලා ඒ අරබය පුද්ගල තණ්හාවෙන් යුක්ත නිමිත්තක් උපදවා ගන්න නැත්නම් උපන් නිමිත්ත මේ රූපයට ආදේශ කරන්නේ නැත්නම් දුක එන්නේ නැහැ කියලා දැකපු නිසා දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව උඩ නැගුණා. එහෙනම් රූපේ ඇත්ත තියෙන්නේ බැලිය යුතුයි. ඒ දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාව ආරම්භ වෙනවා සතිපට්ඨාන කායගත සතිය. ඔබ කායගත සතිය වඩන්නේ ඇයි? ඔබ දුක දැකපු නිසායි, දුක ඇතිවෙන හේතුව දැකපු නිසායි, දුකේ නිරෝධය දැකපු නිසායි මේ කායගත සතිය වඩන්නේ. ඔබ දන්නවා මේ ශරීරයේ කේස්ලොම් නියදත් සම්මස් නහර කුණප කොටස් ටිකකින් යුක්ත කනගුණ ආහාර යුක්ත රූපේ තියෙන්නේ. ඔය ඇත්ත ඒ විදිහටම පෙන්වන්න බැරි වෙන ගානේ දරකැවිලි නිසා ගින්නක් ඇති වෙනවා වගේ ඒ රූපේ දකින්නකොට මගේ දරුවා කියන අදහස උපදී. ඉපදෙනකොට එතනින් නතර වෙන්නේ ඉපදුණු සිතේ ඉපදිනවත් එක්කම ආශ්‍රව කියලා කියන්නේ. ඒ අදහස උපදින්න හේතු වෙච්ච රූප පැත්තට වේගින් මේ සිත නැඹුරු වෙනවා. ඔබ දන්නවා ඔබට දරුවා හම්බුනේ, දරුවෙක් ලෝකේ හම්බුනේ, මනුස්සය හම්බ වෙන්නේ. සත්‍ය පුද්ගලෝ මෙච්චර මේ සතර මහා ධාතු පුද්ගලෝ හැටියට පෙනෙන්නේ මෙන්න මේ නිසායි. සතර මහා ධාතුවේ දරුවෝ, ගෙවල්, දොරවල්, ඉඩකඩම් ඕගලන්ට හම්බුනේ මෙහෙමයි කියලා ආර්ය ශ්‍රාවකය දකිනවා. සතර මහා ධාතුවේ තමන්ට අයිති දරුවමල්ලු, ගෙවල්, දොරවල්, යාන වාහන ඇතිතා ඒ ඔබ නිර්මාණය කරගත්ත දුක සතර මහා ධාතු විපරිණාම වෙන ගානේ විපරිණාම වෙන දවසට ඔබට දුකින් බේරෙන්න බෑ. දුක විඳින්න වෙනවා. මේ රූපේ ඇත්ත ඇති දැක්කොත් දරුවා කියන අදහස උපදින්නේ නැහැ. උපන් අදහසක් තියෙනවා මේ රූපය අසුර කරගෙන පවතින්නේ. එතකොට දුක නිවෙනව නේද කියලා එයා හොඳට දන්නවා. ඒ හින්දා ඊට ලැබෙන හැම වෙලාවෙම කායගත සතිය වඩන. ඇයි මේ කායගත සතිය වඩන්නේ? දුක ඇති කරන හේතුව නූපදින්න සහ උපන් හේතුව දුරු වෙන්න. නූපන් ආශ්‍රව නූපදින්න සහ උපන් ආශ්‍රව ගෙවෙන්න. මේ රූපේ දකින්නකොට මිනිස්සයා කියන අදහස උපදිනවා. උපන් අදහස වැඩි දියුණු වෙනවා මට. එතකොට මේ රූපයට මොන හරි වෙච්ච දවසට මට පෙනෙන්නේ මිනිස්සෙකුට උනා කියලා. එයා දන්නවා මිනිස්සෙක් මැරීම නිසා මට දුක එනවනම් එන්නේ මෙහෙම. එයා දන්නවා මම මේ රූපේ කායගත සතිය වඩනකොට මේ රූපේ දකිනකොට මිනිස්සයා කියන අදහස අලුතෙන් උපදින්නේ. ඒ රූපේ මිනිස්සයා කියන මගේ හිතේ අදහසක් කියන්නේ. මෙතන ප්‍රශ්නේ බලන්න හොඳට මේ රූපේ කෙනෙක් කියන එක හිතෙන්නේ මට. එතකොට මේ රූපේ බලන්නේ මගේ හිතේ මෙහෙම උපදින ගතිය මට තේරෙන්නේ නැහැ කවදාවත් රූපේ දකිනකොට මටයි හිතෙන්නේ කියලා. හිතෙන ගතිය අහම රූපෙට අයිති කියන තැනක මම ගැරන්ටි බැඳිලා මේ ඉන්නේ.
එතකොට මේ රූපේ ඇත්ත බලනකොට මගේ හිතේ මේ රූපේ මිනිස්සෙක් කියන ගතිය උපදින්නේ නැහැ. හිතේ මිනිස්සෙක් කියන ගතියක් තියෙන රූපෙට අයිති කියලා ඒක ගෙවෙනවා. ගෙවෙන දවසට මට ඒ ගෙවෙන්නේ දුක කියලා දන්න හින්දා යන්නේ කායගත සතිය වඩනවා. කායගත සතිය වඩන්නේ නිකන් නෙවෙයි. දුක්ඛේ ඥාන දුක පිළිබඳ යට මොනක් තියෙනවා. ලෝකයාගේ මෙයාගේ ලොකු වෙනසක් තියෙනවා. ලෝකයාදී දුක දැක්කේ ටීවී එකේ තියෙන රූප ඇතුලේ. ලෝකයාගේ දුකට හේතුව ඒ රූප කැඩුණු බිඳුණු කමයි. ලෝකයාගේ නිරෝධයේ ඒ රූප කැඩෙන්නේ පිටින්නේ නැතුව තිබ්බහමයි. ලෝකයාගේ නිරෝධ ගාමන ප්‍රතිපදාව රූප කැඩෙන්නේ පිටින්නේ නැති විදිහට ජීවත් කරන්න දරන උත්සාහයයි. තව පැත්තකින් ගත්තොත් ලෝකේ කියලා කිව්වේ මේ ඉදිරියෙන් ඉන්නේ දුව පුතා අම්මා තාත්තා ලෙඩ වෙලා මහ වෙලා ගන්නහම මේක තමයි අම්මා තාත්තා දුව පුතා ලෙඩ වෙච්ච එක තමයි දුක. දුකට හේතුව අම්මා ලෙඩ වෙච්ච එකමයි තාත්තා ලෙඩ වෙච්ච එකමයි මහලු වෙච්ච එකමයි මැරිච්ච එකමයි දුකට හේතුව. දුක නැති වෙන්න නම් අම්මා මැරෙන්නේ නැති වෙන්න අම්මා ලෙඩ වෙන්නේ නැති වෙන්න දුව පුතා මැරෙන්නේ ලෙඩ වෙන්නේ නැති වෙන්න තබා ගන්න ඕනේ. ප්‍රතිපදාව මොකක්ද? කොහොම හරි ඛණ්ඩ හොයලා බොණ්ඩ හොයලා බෙහෙතරන් දීලා මේ රූප මිත්‍ය කොහොම හරි පරිසම් කරලා හද තියෙන එක තමයි තමන්ට දුකෙන් මිදෙන්න තියෙන එකම උපාය මොකද්ද? මේ රූප ටික සුරක්ෂිත කරගන්න පුළුවන් වීම. ඔය රූප ටික සුරක්ෂිත ඔය සතර මහා ධාතුව රැකගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? මට දුක් වෙනවා. මම දුකෙන් මිදෙන්න මගේ දුක් නිරෝධය සඳහා මට ලැබුණු සාපලත් රැකියාව මොකද්ද? සතර මහා ධාතුව ආරක්ෂා කරන්න හැම එක. ඔබ මේ රකින්නේ සතර මහා ධාතුව. ආශිෂෝ කුම්පුත්‍රී වෙනන්නේ සර්පය හතර දෙනා ආවරණ කොට රකින්නේ. නමුත් සතර මහා ධාතුව ගෝපනය කළා රැකලා කවදා දුකෙන් නිදහස් වෙන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා උච්චර ඔහෙරවමක් යන්න ඕනේ. ඔය දුකෙන් නිදහස් වෙන්න තියෙන කෙටි ක්‍රමයක් පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඔය රූපය ඕගොල්ලෝ රකින්න යන්නේ ඒ කියන්නේ ඕගොල්ලෝ කැමති දරුවටනේ. එතකොට දරුවා ලෙඩ වුණු මරුණොත් දුක එන්නේ. ලඩුවා ලෙඩ වුණා මරුණා කියන එක ඕගොල්ලන්ට හම්බ වෙන්නේ නැත්තම් දුක එන්නේ නැහැ. හරි. ඕගොල්ලෝ මෙහෙම කරන්න මේ රූපය ඇත්ත පෙන්නන්න. ඇත්ත පෙන්නකොට වෙන්නේ මොකද? දරුවා නැති වෙච්ච දුකෙන් ඕගොල්ලෝ මිදෙනවා. ඒ මිදෙන්නේ රූපය පිළිසිඳ දකින්න රූපය දරුවා පුද්ගලයා කියන මේ මනසේ තියෙන මිම්ම අතහැරෙනවා. ඒක තියෙන තණ්හාව අතහැරෙනවා. ඒ තණ්හාව අතහැරුණු දවසට එයාට මේ රූප වලට මොනෝන ප්‍රශ්නයක් නැහැ. මම අර උදේ දේශනාවේ මතක් කළේ හැම වෙලාවෙම අපි පිමුතුනි තණ්හාවෙන් අතිධාවනය කරලා තින්නේ එහාට. මම කිව්වේ සාපෝ පනේසා තණ්හා එත්තුප්පචමන උපජිත නිසමානයි. ඒ තණ්හාව කොයිද උපදින කොයිද පවතින ආයතන ටිකම නිසා ඉපදිලා ආයතන ටික නිසා පවතින. හරි. අපි බලමු රුපියල් 5000 කියන සල්ලි කොලයක් බිම තිබ්බොත් ඒක රූප සතහනක් රූපයක් ඕක දකින්නකොටම ඇහැ රූප දෙක තරකැලි දෙක වගේ ඒ දෙක දකින්නකොට මේ රුපියල් 5000 කියලා ඕගලන්ට අදහසක් එන්නේ නේද? අදහසක් එනකොට මේකේ වටිනාකමත් තේරෙන්නේ නේද? දැන් නිකම්ම කඩදාසිය මේ තියෙන්නේ. ඒක දකින්නකොට මේක රුපියල් 5000 මෙච්චර වටිනවා කියන අදහසක් ඕගලන්ට පේනකොට ඒ අද ඕගලන් හිතේ යෙදුණු අදහස ඕගොල්ලෝ අදහස ඇති වෙන්න තිබ්බ රූපෙට ගැට ගැහුවා. රූපේ කඩදාසියේ තිබ්බ එකයි. ගැට ගැහුවොත් ඕගොල්ලෝ දැන් ඒ රුපියල් 5000 කියලා වටිනාකම එක්ක ওই ගති ටික ඔක්කොම කඩදාසියෙන් දකින්නේ. ටග්ගාල කඩදාසිය එල්ල ගන්න.
කිරි සත්වයේ ගත්තොත් පුංචි දරුවෙක් ගත්තොත් පුංචි දරුවට ඔය පොලේ පෙනෙයිද නැද්ද? පෙනෙනවා. පෙනෙනකොට ඒ දෙක නිසා මේකේ වටිනාකමින් යුක්ත රුපියල් 5000ක් කියන විස්තරේ හිතේ යන්නේ ඉදනවද? නැහැ. එහෙම නොයෙදෙන නිසා හිතේ වටිනාකමකින් යුක්ත නිමිත්තක් ඇති වෙලා ඒ නිමිත්ත ආපහු මේ රූප පැත්තට නැඹුරු වෙන්න ක්‍රමයක් නැති නිසා එයාට මේ පොලේ වටිනාකම දැනෙනවද? නැහැ. ඒ තමයි ඇත්තම සිද්ධිය නේද? නමුත් අද ඔබ බලන්න අපි කියනවනේ පාර දින කොල කෑලි ඇහිඳ බෑග් එක දාගන්න මොකද පිස්සු කියලා නේ. ඔබට පිස්සු නැද්ද කියලා බලන්න. අපිට පිස්සු නැද්ද කියලා බලන්න. රූපේ දකිනකොටම 5000ක් වටිනවා කියන අදහස ඇති වෙනකොටම අදහස මේ පැත්තට දැම්මහම කොළ ඇහිඳ හොඳයි. ඔය කොළ 25ක් 30ක් දෙක තිබුත් ඔබ ඇහිඳ යන්නේ නැති වෙයිද? ඔබ ඔය මනසේ වහල්කමට නෙමෙයිද බාහිර කඩදාසිය ඇහිඳ යන්නේ. හොඳයි මේ 5000 කොළේ ඉරුණොත් කවුරුහරි උදරකට ඔබට දුක එයිද නැද්ද? දුක එනවා. ඔබට ඒ දුක ගෙනත් දුන්නේ කඩදාසි කැල්ලද? ඒ කඩදාසි කැල්ල වටිනාම කමක් කරපු වටිනාකම් වෙන්නෝ මනසේ ගතිය නෙමෙයිද? හැබැයි හොඳට මතක තබා ගන්න. මනසේ තියෙන වටිනාකමින් යුක්ත නිමිත්ත රූපෙට දැබුවමයි දුක නිර්මාණය වෙන්නේ. රුපියල් 5000යි කොලේ දැක්කහමයි ඔබට දුක නිර්මාණය වෙන්නේ. 5000යි කොලේ තමයි දුක. ඒක කැඩුනොත් ඉරුණොත් උදරගත දුක එනවනේ නේ? දුක. ඒ දුකට හේතුව මේක රුපියල් 5000ක් මෙච්චර වටිනවා කියලා වටිනාකමින් යුක්ත 5000 නිමිත්ත. ඒ නිමිත්ත ඇති උනේ කොහෙන්ද? ඒ ඇහැ රූප දෙකෙන්මයි. ඇහැ රූප දෙකේ ඇස් ඉදිරියට රූපයක් එනකොට ඒ ඇහැ රූප දිහා බලාගෙනමයි මේක 5000 වටිනවා කියන ගතිය ඇති උනේ. ඒ ඔබගේ මනසේ ඇතිවෙච්ච ගතිය බාහිර කඩදාසියක් මත පිහිටියාම කඩදාසියට ඔබට වටි. ඔබ කඩදාසිය රකී ආරක්ෂා කරයි හංගයි. හංගන රකින්න කඩදාසිය නැති වුණොත් ඔබට දුක එයි. ওই දුකට හේතුව තණ්හාව. ඒ තණ්හාව ඇති උනේ ඔය ආයතනෙමයි. ඔබ යම් වෙලාවක ඔය කඩදාසිය දකින්නකොට ඔබට මේක 5000ක් මෙච්චර වටිනවා කියන ගතිය නූපන්නොත් උපන්න ගතිය මේ කඩදාසියට බෑ නොබැන්දොත් ඔබට ඒ කඩදාසියක් විතරයි. ඔබ ඇහින්නේ නැහැ. හිතනවද ඔය පොළ දිගින් දිගට වරලා තිබ්බොත් රහතන් වහන්සේ නමක් පින්දපාත යන එක නතර කරලා පාත්‍රයක් ගත්තකින් කියලා පොළ ඇහිඳ යයි කියලා. පිස්සු නැහැ. පිස්සු නැති රහතන් වහන්සේලාට විතරයි. ඒ නිසා කවදාවත් ඔබ ඒ කොළේ පැත්ත බලන්න තණ්හාව ගවේෂණය කරන්න එපා. තණ්හාව කොළේ මත පතිත වුණාම එතන තණ්හාව නෙමෙයි දුක තියෙන්නේ. හොඳට මතක තබා ගන්න දුක්ඛේ ඥානං කියනකොට 5000 කොළේ පෙනෙනකොට ඒක ඔබට පෙනෙන්න ඕනේ මොන විදිහටද? දුක හැටියට දුක්ඛේ ඥානං කියනකොට ඔබට තේරෙන්න ඕනේ මේ දුක කියලා. දුකට හේතුව හැටියට ඔබට හම්බෙන්නේ මොකද්ද? මේ කඩදාසිය වටිනාකමක් කරපු මානසික චේතනාවයි හැඟීමයි දුකට හේතුව. ඒ හැඟීම ඇති උනේ මේ ඇහැ රූප දෙකෙන්මයි. ඒ හේතුව නැති වුණොත් දුක නැහැ කියලා කියන්නේ මේ පොලේ වටිනාකම නැහැ. ඔබට ඒ නිසා ඔබ පොලේ ඇත්තකින් වටිනාකම නොවෙන්න කඩදාසියක් මත අඳපු චිත්‍ර ටික පොඩි ළමයාගේ මනස වගේ ඒ 5000 කතාව වගේ තමයි ඔබට මේ රූපේ අම්මා තාත්තා දුව පුතා දරුවා කියලා తీරවනගේ තණ්හාව මේ දුක. ওই දුක නිර්මාණය වෙලා. අද ඔබට මේ අරමුණු දුක නොවෙන්න පුළුවන්. අද මේ දරුවා කියන එකට දුක කිව්වට ඇයි ඒකට දුක කියන්නේ?
දුකින් බේරෙන්න දැනක් නෑ. දුක කියන දෙයට පත් කළාම මිසක දුක අවසන් කරන්නේ නෑ. ඒ කියන්නේ අද දරුවා කියලා ඔබ මේ රූපය හදාගත්තන කැමැත්තෙන් 5000 කුලේ හැදුනා වගේ 5000 කුලේ හම්බ වෙච්ච වෙලාවෙ තමයි ඔබට දුක උපන්නේ. මොකද ඒක ගෙදර ගෙනලා තියලා හැමුවහම කෙනෙක් ගත්තොත් නැති වුණොත් කාව කෑවොත් වීය කෑවොත් දුක එනවා නේද? එවැනි දුක නැතත් දුක එවෙන්නේ නේද හැදුනේ? සුදුසු විපාක දෙන්න අවස්ථාව විතරයි අවශ්‍ය වෙන්නේ. මේ රූපේ දරුවා කියලා හදාගත්තාම අවස්ථාව විතරයි යෝනේ නැහැ. ඕනම තැනක දුක එන්න පුළුවන් හේතුව තියලා තියෙනවා. ඕගලන්ට අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා රන්කදී මුතුමැණි ගෙවල් දොරවල් තියෙනවා කියලා කියන්නේ ওই දුක. ওই දුක හදපු හේතු ටික තියෙන පින්වතුනි මනසේ තියෙන නිමිති ටිකේ. ඔය නිමිති ටික ඇති උනේ මේ ඇහැ රූපය දෙකේ ඇත්තම දන්නාකම. ඔබ අඛණ්ඩවම සමතකමත සීලයක පිටව සමතකමත හරින් හිත වඩ මේ කායගත සතිය වඩන්න. ඔය පෙන්නන සචේතනික අචේතනික තියෙන සියලුම දේවල වටිනාකමක් තියෙන මනසේ තියෙන නිමිති තියෙනවා නම් උපන් නිමිති ටිකින් ටික ගෙවනවා. අලුතින් නිමිති නූපදවනවා. තණ්හාවෙන් මිදුනහම මොන තරම් සැහැල්ලුවක් තියෙද කියන දේ හිතන්න. ඔබේ උදුරලා ගන්න කිසිවක් මේ ලෝකේ නැහැ. සතර මහා ධාතුවේ ඔබේ කිසිවක් නැහැ. ඔබට රකින්න සතර මහා ධාතුවේ කිසිවක් නැහැ. පින්වතුනි යම් කිසි කෙනෙකුට මේ සතර මහා ධාතුවේ අම්මලා තාත්තලා දුවලා පුතාලා නැහැදෑයෝ ඉන්නවා නම් රකින්න බොහෝ දේ තියෙනම් එයාගේ ජීවිතේ දුක්ඛසහගතයි. පින්වතුන්ට තේරෙන්නේ සතර මහා ධාතුව තියෙන තැන මේ ලෝකයේ ඇත්ත කළ පෙන්නන මේ භවම දුක. පින්වතුන් ටීවී එකේ රූපය ඇත්ත කළ පෙන්නන ක්‍රමම දුක. ඒ නිසා මට මතක් කරන්න තියෙන එක දෙයයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ හැමදාම මේ ලෝකයේ පවතින නමුත් ලෝකෙට නොපෙනෙන ලෝකයේ නැත්තක් තියෙනවා අනාත්ම ස්වභාවය. මෙන්න මේ බව පෙන්වන්න. ටීවී එක දිහා බලලා ඒක ඇත්ත කරන අඬන කෙනෙක් දිහා පැත්තක ඉඳන් බැලුවොත් තමයි දුක ඇතිවෙච්ච හේතුව ඒ හේතුව නැතිවෙත් එයා දුකෙන් මිදෙනවා. ඒකට එයා මෙහෙම කළා නම් හරි නේද කියන උත්තර ටික ලැබෙන්නේ. ඒක බලන කෙනා ඇත්තම වෙලා තමයි ඉන්නේ. ඒ වගේ අම්මා තාත්තා දුව පුතා ගැන දුක් වෙමින් ණය තුරුස් ප්‍රශ්න ගැටලු වලට උත්තර හොයමින් දරුවා ටියුෂන් යවන්න ඕනේ, පන්ති යවන්න ඕනේ, කරන්න ඕනේ මේ කියලා මේ ලෝකේ ඇත්තම වෙලා මේ දුක්ඛෙන් මිදෙන්න දුක ඇතුලේ පුදුමාකාර විදිහේ වෙරදරන මේ ලෝකේ. සතර මහා ධාතු ටික තමන්ට ඕන විදිහට තබා ගන්න වෙරදරන මේ ලෝකෙදී පැත්තක ඉඳලා බලන කෙනෙකුටයි පිටුතුමින් පෙනෙන්නේ මෙයාගේ දුක, මෙයා විඳින දුක ගැන නුවණක් තියනවා. අනේ මෙයාට දුක ඇවිල්ලා තියෙන්නේ මෙහෙම නේද? අනේ එයාට ওই දුක හේතු මෙන්න මේක නේද? මේ හේතු ටික නැති වුණොත් එයා ටික මිදෙනවා. ඒකට එයා මෙන්න මේ වැඩේ කළා නම් හරියි කියන උත්තරය හම්බ වෙනවා. ඒ වගේ චිත්‍රපටියේ ඇතුළ ඇත්ත වෙලා ඉන්න කෙනාට ඒක ඇත්ත මිසක ඒක බොරු නෙවෙයි වගේ මේ ආයතන ටික ඇතුලේ ඉන්න අපිට මේ මිනිස්සු සත්‍යය එක්ක ජීවත් වෙන අම්මා තාත්තා එක්ක ජීවත් වෙන්නේ කියලා ඇත්තම වෙලා ඉන්න අපිට තේින්නේ නැහැ. නමුත් අපි නොදැක්කට නොදන්නා වුණාට හැමදාම අපි විඳින මේ දුකේ ඇත්තක් තිබුණා. බුදුරජාණන් වහන්සේ දැක්කේ ඒක තමයි මේ
සත්‍ය පුද්ගල ලෙඩවිලා මේ රූප ටික දිහා බලන්න සත්‍ය පුද්ගල ආත්ම භාවයකින් කෙනෙකුට පුද්ගලයෙකුට යමක් වුණා කියලා මේ දුක් විඳින ලෝකයා අනේ මෙහෙම නේද ලෝකයා දුක් විඳින්නේ කියලා අපි ඔබෙවුණා. දුකට හේතුව ওই රූප ටිකේ ඇත්ත නොදන්නාකම නිසා සිටේ යෙදෙන පුද්ගල භාවය. ඒ රූප ටිකම ඇසුරු කරන් මෙයා සලස්වන හින්දානේ ඔයා දුක් විඳින්නේ කියලා කියුණා කියලා. ඉතින් මෙයා යම් වෙලාවක ওই රූප ටිකේ ඇත්ත බලලා හිතේ උපදින පුද්ගල භාවය නැති කළා. උපම් පුද්ගල භාවය රූපපත්තට නොතබුත් ඔයා දුකෙන් මිදෙනව නේද කියලා උපවස්මාව දැක්කා. ඒකට අනේ මේ ලෝකයා මෙන්න මේ කායගත සතිය නිතරම වැඩුවනම් මේ ප්‍රශ්නේ මිදෙනව නේද කියලා බුදුරජාණන් වහන්සේට තේරුණා. ඒකටයි දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධ ඥානං දුක්ඛ නිරෝධානේ පටිපදාය ඥානං කියලා පෙන්වන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ අපි දිහා බලනකොට පෙවුණු ඇහක් මිසක ඒක ඔබවත් මන්වත් ඉන්න ලෝකෙට සබල බලන්න එපා උත්තර හම්බෙන්නේ නැහැ. ඕගොල්ලෝ දුක හොයන්නේ දුකේ සමුදය හොයන්නේ නිරෝධේ මාර්ගය ගැන කතා කරන්නේ ටීවී එක ඇතුලේ මිනිස්සු ඇත්ත වෙච්ච මානසික මට්ටමක් තුලම ඉඳගෙන. ඒවට උත්තර නැහැ. ඒ නිසා මේ කාරණාව තේරුම් ගන්න. ඉතින් මට කියන්න තියෙන්නේ ඕන ඔය ටිකයි. අපිට අනන්ත සංසාරේ ඉඳන් මේ ඇහැ පාදල දෙන්න කෙනෙක් හිටියේ නැහැ පින්වතුනි. හැමදාම අපි සසර අසරණ වුණා. අපි බේරගන්න කවුරුත් හිටියේ නැහැ. අපේම කෙලෙසෙන් අපි දුක් විඳා ඒව පෙන්වන්න අපිට කෙනෙක් හිටියේ නැහැ. ඒත් අපේ පෙරපිනකොට දුක කොහෙද? ඒ ධර්මයෙන් පෙන්වන ලෝතර බුදුරජාණන් වහන්සේ පළවෙනි යුගයක් හම්බුණා. සත්‍යධර්මයේ තියෙන වටපිටාවක් හම්බුණා. පින්වතුනි ඇස් දෙක පාදගන්න වීඩියෝ කරන්න. ඔබ ගැටි වෙලා තියෙන ඔබේ කෙලෙසට මිසක ඇත්තටම ඔබ ජීවිතයේ පරදුවට තබලා කැපකල රැක යුතු දරුවෙක් ඉන්නව නෙවෙයි. එහෙම දෙපොලක් තියෙනව නෙවෙයි. මහ භූත ටිකේ ඒ තරම් වටිනාකමක් පෙන්වපු ඔබේ සිටි කෙලෙසයි තියෙන්නේ. කෙලෙසේ ඝනකමයි පින්වතුනි මේ තියෙන්නේ. මේක හඳුනා ගන්න. ඒ ඝනකම කෙලෙසේ රූප මත පතිත වුණාමයි රූපේ වටිනාකම පෙනුනේ මගේ මනසේ තියෙන වටිනාකම පතිත වෙච්ච නිසායි. මගේ මනසේ තියෙන වටිනාකම රූපේ මත පතිත වුණාම මම ඒක දන්නේ නැත්තම් මට රූපේ වටිනවා වගේ පෙනෙන්නේ. මැනිකක් රකින්න නාගයෙක් වගේ ඊට පස්සේ අපි ඉතින් රූපේ රකින්න කැප වෙනවා. මේක අපිට වෙච්ච සාපය. මේකෙන් නිදෙන්න ගොඩාක් දෙනෙක් මෙතරම ඉපදිලා මෙතරම දුවනවා. සසර පරතරක් හොයන්නේ බොහොම ටික දෙනයි. පින්වතුනි මේ ධර්මයේ ගැඹුරයි කියලා මම කිව්වේ බුදුරජාණන් වහන්සේට මේක තේරුණු වෙලාවේ අවබෝධ වෙච්ච වෙලාවෙම බුදුරජාණන් වහන්සේට තේරුණා මම අවබෝධ කරගත්ත මේ ධර්මයේ ගැඹුරුයි. පංචකාමී ඇලුණු මේ ලෝකයට මං කියපු දෙය පෙනෙන්නේ. ඒ කියන්නේ රූපේම දරුවා රූපේම මේ 5000 පොලේ මයි කියන තැනක ඉන්න කෙනාට මේක කිව්වට පේන්නේ නැහැ. මේක තේරුම් ගන්න. තේරුම් ගන්න උත්සාහවත් වෙන්නේ නැහැ. ඒ බඳු ලෝකෙට මේක කියන්නේ මට වෙහෙසක් විතරයි කියලා බුදුරජාණන් වහන්සේට හිතුණා. නමුත් බුදුරජාණන් වහන්සේ මහා බ්‍රහ්මයාගේ ආරාධනාව තමන් වහන්සේත් මෙහෙලා බලනකොට නෑ එබ්බතු ඇල්ලීලා පැන්දිලා ඇම්බොලියෝ වගේ මේ ධාතු ඇල්ලලා ඉන්න ලෝකයේ අතරින් මේක ලෙහා ගන්න කැමති පුළුවන් මට්ටමේ අයත් නැතුවා නෙවෙයි ඉන්නවා කියලා දැකලා ඒ අය වෙනුවෙන් දේශනා කළේ. බොහෝ විටක එදා හිටපු කෙලෙස් අඩු මනසක් තියෙන අය මේක දැකලා සතර දුකින් ඈතර වුණා. අනාගතයේදී නික්ලේශී කෙලෙස් බර අඩු ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වාසනාව තියෙන අනාගතයේදී පිපෙන්න තියෙන මල් ටික පොහොට්ටු ටික පිපීම සඳහා නැත්නම් මේ ධර්මය අවබෝධය සඳහා සත්‍ය ධර්මයේ නමත දඬුවට පහන තබලයි තථාගතයන් වහන්සේ පිළිගන්නේ. සමහර විටක අපි වෙනුවෙන් වෙන්න ඇති
ඉතින් මෙබඳු යුගයක මට හිතෙන්නේ මේක ගැන ටිකක් උනන්දුනොත් අවබෝධ වුණොත් මේ දුක ගෙවා ගන්න පුළුවන්. ඒ හැබැයි මෙන්න මේ පෙන්වන ක්‍රමයටම මිසක සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණත් වෙන ලෝකයක් දකින අර්ථයකින් නෙවෙයි. අපි හිතනවට වඩා වෙනස් ක්‍රමයකටයි මේ චතුරාර්ය සත්‍ය තියෙන්නේ කියන එක මතක් කරනවා. දුක් විඳින අපි දිහා නුවණින් කෙනෙක් බැලුවොත් එයාට පෙනෙන හැටි දුක්ඛේ ඥානම කියන්නේ. දුක්ඛ සමුදය ඥානම කියන්නේ දුක්ඛ නිරෝධී ඥානම කියන්නේ දුක්ඛ නිරෝධ ගාමන ප්‍රතිපදා ඥානම කියන්නේ මිසක දුක ඇත්ත වෙලා ඉන්න මට ඒ මතට මේ අදහස් ටිකට තබන්න එපා අර්ථ හොයන්න එපා. වැරදි. ඉතින් ඒ නිසා මේ ධර්මයේ තේරුම් ගන්න හැමදේම උත්සාහවත් වන්න කියන එකත් මතක් කරනවා. ඒ සඳහා මේ දේශනාව හේතු වෙනවා.